අපි සංකීර්ණ සංඛ්‍යා කළා. ඒකේ පොඩ්ඩක් තියෙනවා අසමානතාවක් එක්ක. ඒ කියන්නේ පතත් එක්කම තමයි ඉන්නේ අසමානතාව. ඒක සංකීර්ණ සංඛ්‍යා සහ අසමානතාව. සංකීර්ණ සංඛ්‍යා සහ අසමානතාව කියලා ලියන්න. හරි. ඔය මෙන්න මේක ගමු. බලමු උදාහරණ. මාපාන් විශේෂ උඩයි එක නම. විශේෂ සඳහා ලබාගත හැකි අගය. ආගම සටහනක ලබු කරන්න. මාපාන් විශේෂ උඩයි එක නම. විශේෂ සඳහා ලබාගත හැකි අගය. ආගම සටහනක ලබු කරන්න. මේ විස්තරය හැර මේක ගන්නත් පුළුවන්. අපි මේ ඉසෙල් වෙනුවට දානවා x දාන iy. ඉසෙල් වෙනුවට x දාන iy කියලා දැම්මොත් x දාන iy වල මාපාංක කුඩා එකයි. මාපාංකය කියන්නේ තාත්වික කොටසේ වර්ගය දාන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. කුඩා එකයි. මේක ධන නිසා මේකත් ධන මේකත් ධන නිසා වර්ග කරන්න පුළුවන්. ධන නෙමෙයි නම් වර්ග කරන්න බෑ අසමීකරණය. right? ධන වලත් විතරයි මේ දෙකට එකට වඩා ඍණ දෙක විශාලයි. ඍණ දෙකට වඩා එක වැඩි නේද? වර්ග කළොත් එහෙනම් කීයද? වෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවට හරියන්නේ නැහැ. ඒක නිසා මේ දෙකම ධන නම් ඒකෙන් ගම වෙනවා මතක. මේක අපිට එකපාරක් දෙන්න බැරි නම් මේ එකට වඩා අඩු කොටසනේ නේද? එකට සමාන කොටස හොයාගත්තා නම් එකට වඩා අඩු කොටස මාර්ක් කරන්න පුළුවන් නේ. එතකොට x වර්ගය දන y වර්ගය සමානයි 1 කියලා ගත්තොත් මොකද වෙන්නේ? x වර්ගය දන y වර්ගය සමානයි 1 කියලා ගත්තොත් මොකද වෙන්නේ? කේන්ද්‍රයේ බිඳුව අර එකක එකක් වන වෘත්තයක්. එහෙනම් අපි මාර්ක් කරමු. කඩේවල මාර්ක් කරනවා. මාර්ක් කරන්න. අර එකයි. එතන එකයි. මේ එකයි. දැන් මේක කුඩායි එකනේ. අපි සමාන එක ගත්තොත් හරි. අපි සමාන එක ගත්තොත් එන්නේ මෙයානේ. එතකොට ඉසෙට් තියෙන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය මත. අපි අඳින්නේ කඩේ. හරි? මේක සමාන එකක්. නමුත් එකට වඩා මත් වෙන්න ඕනේද මේක? එකට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ x වර්ගය දන y වර්ගය එකට වඩා අඩු. එකට වඩා අඩු කියන්නේ මේක ඇතුළේද එළියද? ඇතුළට. එහෙනම් මේක කඩේ වලින් අඳින්නේ හේතුව මෙතන සමාන කිරීම නැහැ. සමාන කිරීම තිබ්බොත් සද ඉරක්. කඩේ ඉරක්. එහෙනම් මේක එන්නේ මේක ඇතුළට. මාක් කරගන්න. මෙන්න මේක තමයි ඉතින්. මේ ඇතුළට. හරි. එතකොට සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වෙන්නේ මොනවද? ලක්ෂවල. මේ හැමතැනකම තියෙන ලක්ෂවල තමයි සංකීර්ණ සංඛ්‍යාවයි. මේ බලන්නකො මේක හරියනවද කියලා. ඒ මොන සංකීර්ණ සංඛ්‍යාව ගත්තත් ඒකේ මාපාංකයකට වඩා අඩු වෙන්න ඕනේ. මේ බලන්න. අපි මෙතන ගන්නවා මෙන්න මෙතන නිරූපණය වෙන සංකීර්ණ සංඛ්‍යාව. ඒකේ මාපාංක කියන්නේ මොකක්ද?
මේ මූල ලක්ෂණය ආකලහම රේඛාවේ දිග මේක එකට වඩා අඩුයි. මෙතන ගත්තා එකට වඩා අඩුයි. එහෙනම් මේක හරියනව නේද? එහෙනම් ඔය විදිහට අපිට ඇත්තටම මේක නැතුව හිතලා නින්ද පුළුවන්. හරි? right. අපි තව එකක් කරමු. ලෑ ගන්න ඊළඟ එක. හරි. මේක මාර්ක් කරගන්න. මාපාංක ඉසෙල්ලගේ එකට වඩා වැඩි හෝ සමානයි. දෙකට අඩුයි. නම් ඉසෙල්හි පදය ආගම සටහන කියන දක්වනවා. එහෙනම් මේක අපි ගත්තොත් ඉසෙල් වෙනුවට x ධන iy කියලා. එතකොට එකට වඩා වැඩි x ධන iy වල මාපාංක. ඉසෙල් ගත්තොත් x ධන iy කියලා. උඩයි දෙක. මේකේ මාපාංකය කියලා කියන්නේ තාත්වික කොටසේ වර්ගයේ ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. දෙකයි. හරි? ඒවා ධන නිසා වර්ග කරන්න පුළුවන්. එකේ වර්ගය x වර්ගය ධන y වර්ගය. දෙකේ වර්ගය. මාර්ක් කරගන්න. දැන් මේක අඳිනකොට මේ දෙකක් තියෙනවනේ අපි මේ පැත්තට එකේට වඩා වැඩි වෙන ටිකනේ එකට සමාන අවස්ථාව ගත්තොත් මේක ගත්තොත් x වර්ගයේ ධන y වර්ගයේ සමාන 1යි එකට සමාන අවස්ථාව ගත්තොත් එන්නේ වෘත්තය නේද කේන්ද්‍රයේ බිඳුව අර එකක් වන වෘත්තය මාර්ක් කරගන්න කඩේ වලින් මාර්ක් මෙන්න මේක ගත්තොත් අපි සමාන කිරීම ගත්තොත් අර ඉස්සෙල්ලා වගේ x වර්ගයේ ධන y වර්ගයේ සමාන 1යි කියන්නේ කේන්ද්‍රයේ බිඳුව අර එකක වන වෘත්තය මේක සමාන කිරීම තියෙන නිසා කඩේ ගන්න එකට සමාන කිරීම තියෙනවා කඩේ ගන්න සත්‍ය දෙක ගන්න එකට වඩා වැඩි ටික මේ තියෙන එකට සමාන ටිකනේ එකට වඩා වැඩි කියන්නේ මේකෙන් කොහෙද වැඩි අපි බලමු ඊළඟට x වර්ගය ධන y වර්ගය සමානයි දෙකේ වර්ගය ඒ කියන්නේ x වර්ගය ධන y වර්ගය සමානයි දෙකේ වර්ගය කියන්නේ කේන්ද්‍රයේ බිඳුව අර එකක දෙකක් වන වෘත්තය. හරි. මෙන්න මේ වගේ. කඩේ කේන්ද්‍රයේ බිඳුව අර එකක දෙකක් වන වෘත්තය. මේක සමාන කිරීම නැති නිසා අද ඉවත්යි. හැබැයි මේකෙන් කියන්නේ දෙකට වඩා අඩු ටික නේද? දෙකට වඩා අඩු ටික කියන්නේ කොයි ටිකද? මේකෙන් ඇතුලේ ටික. මේකෙන් කියන එකට වඩා වැඩි කියලා. වැඩිම සමානයි. එහෙනම් එන්නේ මෙන්න මේ අසරණයි. මාර්ක් කරන්න.
දැන් බලන්න. මෙන්න මේක හරියනවා. මෙන්න මේවැ තමයි Z තියෙන්නේ. අපි මේකක් ගමුකෝ. ලක්ෂ වලින් තමයි සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වෙන්නේ. ඒකේ මාපාංකය කියන්නේ මූල ලක්ෂයට යා කළාම රේඛාවේ දිග. විස්තරය කියන්නේ මේ කෝණය. බලන්න මේ ලක්ෂයෙන් නිරූපණය වන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක කියන්නේ මේ රේඛාවේ දිග. ඒ මාපාංකය එකට වැඩි දෙකට අඩු මෙතන ඒව ගත්තොත් එකට සමාන වෙනවා. මේව ගන්න බෑ. හරි? මේ ඕනම දැනග ගත්තොත් මේක තෘප්ත වෙනවද නැද්ද? මේක තෘප්ත වෙනවා. මාක් කරගන්න. හරි මේක. ආගිසේ පයි බෙදීම 6ට වඩා වැඩි, පයි බෙදීම 3ට වඩා අඩු හෝ සමානයි. නම් ඉසෙට් ආගම සටහනක ලකුණු කරනවා. නම් ඉසෙට් ආගම සටහනක ලකුණු කරනවා. මෙන්න මේක බලන්න. මේකේ විස්තරයේ පයි බෙදීම 6යි. ඒ කියන්නේ මෙතන රේඛාවක් අරින්න කඩේ ගන්න. මේක පයි බෙදීම 6යි. කඩේ ගන්න. හරි? මේක එන්නේ පයි බෙදීම 3යි. ඒක කඩේ ගන්න. පයි බෙදීම 3. මෙන්න මේක. මේක පයි බෙදීම 3. හැබැයි මේකේ සමාන කිරීම තියෙනවනේ. ඒක නිසා මේක මොකක්ද දෙන්න ඕනේ? හද ඉවත් කියනවා. එහෙනම් මේකෙන් කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය පයි බෙදීම 6ට වඩා වැඩි වෙලා පයි බෙදීම 3ට වඩා අඩු හෝ සමානයි කියන්නේ. එහෙනම් ඉන්නේ කොයි ටිකද? පයි බෙදීම 6ට වඩා වැඩි මේකට අඩුයි කියන්නේ. මෙන්න මේ ටික. හරි? මේ කොතන සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තා? ඒක මෙතෙන්ට යා කරනවා. විස්තරය මේකනේ. පයි බෙදීම 6ට වැඩි මේකට අඩුයි. සමාන වෙනවා මේක. එහෙනම් මේක දාලා ඉසෙට් කියන්නේ මේ කියලා කියනවා. හරි. මෙන්න මේක යටතේ මෙහෙම ලියා ගන්න. ඉසෙට් ඍණ 2 ඍණ 3යි. ධන 2 ඍණ 3යි. මේක යටතේ ලියා ගන්න. ඉසෙට් ධන 2 ඍණ 3යි. මාපාංකය. අවමාර්ගයේ සොයන්න. මෙන්න මේක try එකක් දෙන්නකො. ඒ කියන්නේ මෙන්න මේ අවශ්‍යතාවය යටතේ මේක වෙනවා නම් ඉසෙට් ධන 2 ඍණ 3යි. මාපාංකය අවමයි. හරි? ඉසෙට් වල මාපාංකය අවමයි. දැන් බෑ මේ මෙතන ආරම්භක ලක්ෂ්‍ය අර්ථ දැක්වෙන්නේ නැහැ. මෙන්න මෙතන පොඩි වැරදීමක් වුණා. පාඩම නොකළ පොලයක් තියෙන්න ඕනේ මෙන්න මෙතන. මාක් කරගන්න. ආරම්භක ලක්ෂ්‍ය අර්ථ දැක්වෙන්නේ නැහැ. මෙන්න මෙතන පොඩි වරදක් වුණා. පොඩි නෙමෙයි ලොකු වරදක්. මේක පාඩම නොකළ පොලයක්. මොකද ආරම්භයේ විස්තරය නැහැ. හරි. මෙන්න මෙතන පාඩම නොකළ පොලයක් තියෙන්නේ. මේක try එකක් දෙන්න බලන්න. හරි. දැන් මෙන්න මේක දුන්නා. ඉසෙට් නම් මේවා. හරිද? එතකොට අපි ගන්න ඕනේ මෙන්න මේක.
මේක ලියන්න පුළුවන් නේද මෙහෙම? මේක සුළු කළා මෙයා එනවා. මෙන්න මෙතෙන්ට අඩු කිරීම දාලා ලියන්න. හරි? ලියන්න. එතකොට ඉසෙට් තියෙන්නේ මේ වෙන්නේ. ඉසෙට් වල මාපාංකය අඩුත වෙන්නේ මේක අඩුත. ඔයගොල්ලෝ දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක්. මේක ඉසෙට් 1 නම් මේක ඉසෙට් 2 නම් ඉසෙට් 1 මේක ඉසෙට් 2 ගන්න කෙටි ක්‍රමය. දෙකලවර යා කරලා ඒකට සමාන සමාන්තර රේඛාවක් මෙතනින් අදිනවනේ. මේකට මේක සමානයි සමාන්තරයි. ඉසෙට් 1 ඉසෙට් 2 නේද? මාපාංක කියන්නේ මේකේ දිග නේ කියන්නේ මේ දිග. දැන් අපි නිරූපණය කරන්න යනවා මෙන්න මෙයා. ඍණ 2 ධන 3යි කියන්නේ. ඒක තියෙන්නේ මෙන්න මේ වගේ දැන. x කන්දාංක ඍණ 3යි y කන්දාංක ධන 3යි. මේක ඍණ 2යි ධන 3යි. ලක්ෂය මෙතනින් එන්නේ ඍණ 2 ධන 3යි. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව වැදගත්. මෙතන අඩු කිරීම දර හදාගන්න. හරි. ඉසෙට් තියෙන ඒවා එකක්ද දෙකක්ද තියෙන්නේ අපරිමිත ප්‍රමාණයක් තියෙනවා. ඉසෙට් මේ හැමතැනකම ලක්ෂණ වලින් එනවනේ. අපි සාධාරණ කියන මේ එකක් ගමුකෝ. මෙන්න මෙතනින් ඉසෙට් කියලා. හරි. ඔන්න මෙයා ඍණ 2 ධන 3ක් හරි. මෙන්න ඉසෙට්. මෙන්න ඉසෙට්. මේක ඉසෙට්. මේක ඍණ 2 ධන 3ක්යි. එහෙනම් අපිට ඕනේ ඉසෙට්ද ඍණ 2 ධන 3ක්යිද ඉසෙට් ඍණ 2 ධන 3ක්යිද? ඒ කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය නේද? මේක ගන්න කෙටි ක්‍රමය කියන්නේ මේ දෙකේ දෙකලවර යා කරලා මේ දෙකේ දෙකලවර යා කරලා මේ පැත්තට ඉතලේ දානවා. ඉසෙට් ඍණ 2 ධන 3ක්යිනේ. ඒකට සමාන සමාන්තර රේඛාවක් මෙතනින් අදින්නේ. ඉතින් මාපාංක කියන්නේ මේ රේඛාවේ දිගමයි. මොකද මේකට සමාන සමාන්තර එකක් නේ. මේ ලක්ෂණ තමයි ඉසෙට් ඍණ 2 ධන 3යි නිරූපණය වෙන්නේ. එහෙනම් ඉසෙට් 2 ඍණ ඉසෙට් ඍණ 2 ධන 3යි මාපාංක කියන්නේ මේ රේඛාවේ දිග. මේකේ දිග වෙනස් වෙනවා. කවුරු වෙනස් වීමමද? ඉසෙට් වෙනස් වීමමද? ඉසෙට් මෙතෙන්ට ආවොත් මේ වගේ එකක් එනවා. මට කියන්නේ නම් මේ රේඛාවේ දිග ඒකේ අඩුතම වෙන්නේ කොතෙන්ද ආවොත්? මේකට ළඟම දැන් තියෙන්නේ මේ රේඛාව මත නේද? ඒ සමාන කිරීම තියෙනවනේ. එහෙනම් මේ රේඛාවේ දිග අඩුතම වෙන්නේ කොතෙන්ද ආවොත්? මේ රේඛාවට මොකක් ආවොත්? ලම්බ ගුණොත් නේද? ලම්බ ගුණොත් නේ. එහෙනම් මෙන්න මෙතන දැන් එද ගන්න හරියටම ගන්න. මේ රේඛාවේ දිග අඩුතම වෙන්නේ. මේ රේඛාවේ දිග අඩුතම වෙන්නේ. මෙන්න මෙතෙන්ට අදින නම්බර. මේ. එතකොට ඊට අදාළ ඉසෙට් තියෙන්නේ කොතනද මෙතන? මෙන්න ඉසෙට්. මෙන්න ඍණ 2 ධන 3යි. ඉසෙට් ඍණ 2 ධන 3ක්යි මාපාංක කියන්නේ මේකනේ. ඒක අඩුතම කියන්නේ මොන දුරද? ලම්බක දුර. ඒ කියන්නේ මේ ලක්ෂයේ ඉඳලා මේකට අදින ලම්බක දුර. මාර්ක කරන්න. මේ හැමතැනම ඉසෙට් තියෙනවා. ලම්බක වෙන්නේ ලම්බක දුර තමයි අඩුම. මේක PQ AB කියලා දාගන්න.
මේක ලියලා ලියන්න. ඉසෙට් ඍණ 1.3යි මාපාංකය. T අඩුතමකය. T අඩුතමකය. ABV ABV හරි. එහෙනම් මේ ලම්බක දුර වල හොයන්න ඕනේ. හරි. එතකොට මේක ඛණ්ඩාංක ජ්‍යාමිතියත් පුළුවන් මෙතන ලක්ෂය ඍණ 2 3 මේ රේඛාවේ සමීකරණ දැනගත්තා නම් හරි. මේ ලක්ෂය බිඳු බිඳුවනේ තැම්පයි දාලා රේඛාව වලින් එහෙමත් පුළුවන්. නැත්නම් ජ්‍යාමිතියෙන් පුළුවන්. මේ බලන්න. මේ දුරයි දන්නවා කියන්නේ මේ කෝණය හොයන්න බැරිද? පුළුවන්. මේ දුර දන්නේ නැද්ද? දන්නවා. මේ කෝණය දන්නවා. මේ කෝණය දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් මේ කෝණය හොයන්න බැරිද? මේක දන්නවනේ. එහෙනම් මේ කෝණේ පයි වෙදින්න 3යි. එතකොට මේ කෝණේ දන්නවනේ. මේ දිගත් හොයන්න පුළුවන්. 2 වර්ගය දන්න 3 වර්ගයේ වර්ගමූලය. එහෙනම් මේ කෝණේ දන්නවා මේ දිග දන්නවා. එහෙනම් ලම්බ දුර හොයන්න බැරිද? AB AO මෙන්න මේක ඇල්ෆා කියලා ගන්න. AO sin ඇල්ෆා. හරිනේ? එහෙනම් ඒක හොයාගන්න ඕනේ. හරි? මේක හොයාගන්න ඉන්නේ තියෙන්නේ. තේරුණාද? ලියා ගන්න. අපේ එක තීරයක්ක් තියෙනවා. ලියා ගන්න. භ්‍රමණ සංකීර්ණ සංඛ්‍යා. භ්‍රමණ සංකීර්ණ සංඛ්‍යා. මේ ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා භ්‍රමණය කරනවා කියන එක නෙමෙයි ඒකේ තේරුම. හරි? මේ තවත් සංකීර්ණ සංඛ්‍යාවක් ගන්න පුළුවන් රේඛා භ්‍රමණය කරනවා. හරි? එහෙනම් ලියා ගන්න. මෙන්න ලියා ගන්න. P0 P1 P2 ලක්ෂ වලින් පිළිවෙලින් P0 P1 P2 ලක්ෂ පිළිවෙලින් ලක්ෂ පිළිවෙලින් Z0 Z1 Z2 Z0 Z1 Z2 සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වන්නේ යයි ගනිමු. සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වන්නේ යයි ගනිමු. තවද P0 P1 සමානයි P0 P2 P0 P1 रेखा P0 P1 रेखा वामावर्तव थीटा कोणे भ्रमणे कल P0 P2 लेवल P0 P2 लेवल කියලා මෙන්න මේක යට ලියා ගන්න. Z2 ඍණ Z0 සමානයි. Z1 ඍණ Z0 වරක් cos θ ධන I sin θ. දැන් Z2 ඍණ Z0 සමානයි. Z1 ඍණ Z0 වතාවක් cos θ ධන I sin කියලා ලියා ගන්න. ඉවර. මෙන්න මේක ලියා ගන්න. මේක අපිට සාධනය කරන්න පුළුවන්. මෙන්න මෙතන එන්නේ සංකීර්ණ සංඛ්‍යාවක්නේ. මෙයා සුණකලක් දෙන්නේ මොකද්ද? සංකීර්ණ සංඛ්‍යාවක්. සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමානයි කියලා පෙන්නන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තාත්වික කොටස් සමානයි, අතාත්වික කොටස් සමානයි. නැත්නම් මාපාංකය සමානයි, විස්තරය සමානයි. මේක ගුණිතයක් නිසා මේසි මොකද්ද? මාපාංක විස්තර ආකාරයෙන් වෙන්නේ. හරි. එහෙනම් මේක අඳගන්න. මෙන්න මේක ඔය කියන විදිහට.
P node ලක්ෂයෙන් Z node P1 වලින් Z1 P2 වලින් Z මේ කෝණය සමානයි මෙන්න මේ එතකොට මේ පාද දෙකේ දිග තුනක් වෙනවද? සමානයි. දෙන්නන් දුන්නේ. Z2 රින Z1 සමානයි. Z1 රින Z1 වරක්. cos theta දාන්න. I sin theta. මෙන්න මේක පෙන්නන්න. හරිද? එහෙනම් අපි පෙන්නන්න අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ Z2 රින Z නෝඩ් කියන එක. Z1 රින Z නෝඩ් කියන සංඛ්‍යා හොයන්න ඕනේ. මේ දෙක නම් මේක නම් ඉතින් ඕනේ නැහැ. හරි. මෙතනින් Z නෝඩ්, මෙතනින් Z1, මෙතනින් Z2. කොහොමද Z1 රින Z නෝඩ් ගන්නේ? අර කැටගරියම ගන්න. ඇත්තටම Z නෝඩ් වල මාපාංක කියන්නේ මේක මූල ලක්ෂණයට යා කරනම මේ රේඛාවේ දිගට මාපාංකය. විස්තරය කියන්නේ මේකේ මාපාංක ගන්නේ කොහොමද? මේක මෙතෙන්ට යා කළා. මේ රේඛාවේ දිගින් එනවා මේකේ මාපාංකය. මේ රේඛාවේ දිගින් එනවා Z1 ගේ මාපාංකය. විස්තරය කියන්නේ කොහොමද? Z2 අපිට උනේ ඒකද Z1 ගේ Z නෝඩ්. Z1 ගේ Z නෝඩ් ගන්න කෙටි ක්‍රමය. මෙතන Z නෝඩ් මෙතන Z1 නේ. ඒකේ දෙකලවර යා කළා. ඒකට සමාන්තර රේඛාව ප්‍රදිනව කොහෙන්ද? මූල ලක්ෂණය නේද? එන ලියන්න. P නෝඩ් P1 සමානයි සමාන්තරයි. P නෝඩ් P1 සමානයි P1 dash P node P1 समांतराय OP1 dash P node P1 समानाय OP1 dash हा P node P1 समांतराय OP1 dash वड पार्टी P1 dash लक्ष्यात तोरा गणना ඒ කියන්නේ Z1 රිට Z නෝඩ් ගන්නකොට මේ පැත්තට ඉඳලා දාන්නේ. මේකට සමාන සමාන්තර රේඛාවක් මෙතනින් අදිනවනේ. අදින්නද මෙන්න මේක. මේක P1 dash. එතකොට මෙයාට මෙයා සමානයි. P1 dash ලක්ෂයක් තෝරාගන්න. එතකොට මේකෙන් තමයි Z1 රිට Z නෝඩ්
P1 dash mati මේක P1 dash mati Z1 වෙන්නේ Z2 නිරූපණය වෙන්නේ මේකට සමානයි සමාන්තරයි ඔන්න Z1 වෙන්නේ Z නෝඩ් ගන්න දැන් ගමු Z2 වෙන්නේ Z නෝඩ් ඒක ගන්න මෙන්න මෙයාට සමානයි සමාන්තරයි මොන පරිදි මෙයාට මෙයා සමානයි සමාන්තරයි P2 dash then P1 P2 sorry P node P2 P node P2 සමානයි O P2 dash half P node P2 समांतराय O P2 dash P node P2 समानाय O P2 dash when me P node P2 समांतराय O P2 dash මෙයාට මෙයා සමානකම් සමාන්තර වෙනවා කියන්නේ P2 dash ලක්ෂය තෝරාගන්න එක P2 dash මත Z2 රින Z2 මෙතන දාන්න Z2 රින Z2 සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙනවා Z1 වෙන Z ඩොට් ගන්න කෙටි ක්‍රමය මෙතන Z ඩොට් මෙතන Z1 ඒකේ දෙකලවර යා කරලා සමාන සමාන්තර රේඛාවක් ගන්න. හැබැයි අදින්නේ මේ පැත්තට මොකද ඉතලේ මේ පැත්තටනේ දාන්නේ. Z1 වෙන Z නෝඩ්. Z2 වෙන Z නෝඩ් ගන්න. ඒකේ දෙකලවර යා කරලා සමාන සමාන්තර රේඛාවක් අදින්න. මෙයාට සමාන්තරයි. මෙයාට සමාන්තරයි. මේ කෝණය මොකද වෙන්නේ? මේක තීරණ මේ කෝණය මොකද්ද? මේක දාගන්න ඕන නම් යල්පක් මෙන්න මේ කොනේ දාගන්න යල්පක් මේක දාගන්න යල්පක් එහෙනම් Z2 රිනේ Z නෝඩ් සමානයි Z1 රිනේ Z නෝඩ් වතාවක් cos θ දාන I sin θ කියලා එනවා එහෙනම් මේක සාධනය කරන්න නම් මොකද කරන්න ඕන? මේකේ මාපාංකයේ විස්තරය විස්තරයට සමානයි කියලා පෙන්නන්න. තේරුණාද? එහෙනම් ලියන සාධන. මුලින් ඉඳලා තීර ටික බලා ගන්න. එකතුව අන්තරය ඔක්කොම බලා ගන්න. ඒවම තමයි ආයෙ රිපීට් වෙන්නේ. එහෙනම් ලියන්නකො මෙයාගේ මාපාංක Z2 ऋण Z1 ये मापांक है කියන්නේ මෙයා නේද OP2 dash නේද කියන්නේ OP2 dash මෙයා සමානයි කාටද මේකට නේ ඇයි මෙයාට සමානයි දැන් OP1 dash සමානයි OP1 dash
Z2 රින් Z1 මොකක්ද දෙන්නේ? Z2 රින් Z1 ගේ විස්තරය කියන්නේ මොකක්ද? Z2 රින් Z මෙතන නෝඩ් නේ. Z2 රින් Z නෝඩ් මෙතන. Z2 රින් Z නෝඩ්. Z2 රින් Z නෝඩ්. මෙතන එන්න ඕනේ Z2 රින් Z නෝඩ් ගේ විස්තරය. Z2 රින් Z නෝඩ් නිරූපණය වෙන්නේ මේ ලක්ෂයෙන්. ඒක මෙතෙන්ට යනකම් මාපාංක කරනවා මේ කෝණේ නෝ විස්තරය. අල්පදන θ. එහෙනම් මේකේ මාපාංකයක් දන්නවා මේකේ විස්තරයක් දන්නවනේ. එහෙනම් පෙන්නන්න ඕනේ ඒක මේකේ මාපාංකයටයි මේකේ විස්තරයටයි සමානයි. එහෙනම් ලියගන්න. Z1 ඍණ Z0 වතා cos θ ධන I sin θ ගේ මාපාංකය. සංකීර්ණ සංඛ්‍යාවල ඉගෙන ගත්ත මාපාංකයේ ලක්ෂණ ගුණිතයක මාපාංකයේ මාපාංක වල ගුණිතය ලබ්ධයක මාපාංකයේ මාපාංක වල ලබ්ධය. එහෙනම් මේකට ලියන්න පුළුවන් කොහොමද? මෙතන එකක් Z1 ඍණ Z0 ගේ මාපාංකය වරක් cos θ ධන I sin θ ගේ මාපාංකය. හරි. එහෙනම් cos θ ධන I sin θ ගේ මාපාංකය කීයද? මෙතන මොකුත් නැත්නම් ඉගෙන ගත්තාම එකනේ තියෙන්නේ. නැත්නම් cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ ගේ වර්ගමූලය කීයද? 1යි. Z1 ඍණ Z0 ගේ මාපාංකය කියන්නේ මොකක්ද? Z1 ඍණ Z0 නිරූපණය වෙන්නේ මේ ලක්ෂණනේ. මේ රේඛාවේ දිගෙන් තමයි නිරූපණය වෙන්නේ මාපාංකය. එහෙනම් ලියා ගන්න. O P1 dash මේක එකයි. නේද? මෙයා සමානයි නේද OP2 dash වලට? එහෙනම් මෙයාගේ මාපාංකය කාගේ මාපාංකයද? මෙයාගේ මාපාංකයට සමානයි. කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංක සමානයි. OP1 dash එයා සමානයි OP2 dash. ඒ කියන්නේ Z1 ඍණ Z0 ගේ මාපාංකය සමානයි Z2 ඍණ Z0 ගේ මාපාංකය. හරි. දැන් විස්තරය කරමු. මේක විස්තරය දීලා තමයි මේක විස්තරය දීලා තමයි එහෙනම් මෙයක් පෙන්නන්න ඕනේ දීලා දන අල්පද. එහෙනම් ලියගන්න විස්තරය. Z1 ඍණ Z0 වරක් cos θ ධන I sin θ ගේ විස්තරය. ඔයගොල්ලෝ දන්නවා ගුණිතයක විස්තරය කියන්නේ විස්තරවල එකතු. එහෙනම් ලියන්න R Z1 ඍණ Z0 ධන මෙයාගේ විස්තරය මොකක්ද? මේක තියෙන්නේ මාපාංක විස්තර ආකාරයෙන්. නැත්නම් ඒක ලියන්න R cos θ ධන I sin θ. මෙයාගේ විස්තරය කියන්නේ Z1 ඍණ Z0 මොකක්ද? alpha. මෙයා cos θ ධන I sin θ කියන්නේ θ. හරිද? එහෙනම් මේ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරයට අල්පදන θ කියලා. මෙයාගේ විස්තරයක් මොකක්ද? අල්පදන θ ලියන්න සංකීර්ණ සංඛ්‍යා දෙකේ විස්තර සමානයි.
ලියන්න. මාපාංක සමාන වේ. විස්තර සමාන වේ. මේ නිසා මාපාංක සමාන වේ. විස්තර සමාන වේ. මේ නිසා සංකීර්ණ සංඛ්‍යා දෙක සමාන වේ. ලියන්න. එනම් ලියන්න. ඉසෙට් 2 ඍණ ඉසෙට් නෝට් සමානයි. ඉසෙට් 1 ඍණ ඉසෙට් නෝට් cos θ දාන i sin θ කියලා. ලියන්න. ඉසෙට් 2 ඍණ ඉසෙට් නෝට් සමානයි. ඕක කියලා ලියන්න. හරියට මේ P0 P1 රේඛාව මොකද්ද? වාමාවර්තව θ කෝණයක් භ්‍රමණය කළා මොකක්ද දෙන්නේ? P0 P2 වෙනවා. නේ? එහෙනම් අපි ලියන්නේ මේක වාමාවර්තව භ්‍රමණය කළාම මෙයා එන්නේ. මෙයා ලියන්නේ මෙහෙම ඈ. Z නෝට් ඍණ Z2 නෙමෙයි. මෙතන මේ ලක්ෂය පොදු ලක්ෂය. මෙතනින් මෙහෙම ඇද ගන්න. ඇදගෙන ඊතලේ දාන්න මේක. හරි? එහෙනම් ලියන්නේ කොහොමද? Z2 ඍණ Z නෝට් සමානයි. Z1 ඍණ Z නෝට් වතාවක්. මොකද්ද? කෝණයේ තීරණ cos θ දාන i sin θ. හරි? මෙයා වාමාවර්තව ප්‍රමණය කළාම මෙයා එන්නේ. එහෙනම් එයාගෙන් පටන් ගන්න. Z2 ඍණ Z නෝට් සමානයි. Z1 ඍණ Z නෝට් වතාවක් ප්‍රමණය කරනවා cos θ දාන i sin θ. පැහැදිලිද? එහෙනම් අපි සරල උදාහරණයක් බලමු. හරි. මෙන්න මේ වැද ගන්න ආගම සටහනක්. මෙන්න මෙතන P0 මේක P1 මෙතන P2. ලක්ෂ වලින් 1.2යි 6.3යි Z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය. මේවා දෙකින් සමානයි. දැන් බලන්න. භ්‍රමණය කර මේ පැත්තට භ්‍රමණය කළොත් මොකද්ද? දක්ෂිණාවර්ත. මෙහා මේ පැත්තට ගත්තොත් වාමාවර්ත නේ. ලියන්න. Z සංකීර්ණ සංඛ්‍යාව සොයන්න. Z සංකීර්ණ සංඛ්‍යාව සොයන්න. දැන් බලන්න. එහෙම වෙන්න නම් මෙයාට මෙයා දිග සමාන වෙන්න ඕනේ. එතකොට මේ දෙකට පොදු ලක්ෂ්‍ය මෙයා නේද? එතකොට හරවන්න මෙන්න මේ P0. එහෙනම් මෙයාට ඉතලේ දාගන්න මේක ඇත්තට. මෙයාට ඉතලේ දාගන්න මේක. එහෙනම් Z1 වලට තියෙන්නේ මෙයා නේද? Z2 වලට තියෙන්නේ මෙයා. Z2 වලට තියෙන්නේ මෙයා නේද? එහෙනම් මෙයා භ්‍රමණය කළාම මෙයා නේද එන්නේ? එහෙනම් ලියන්නේ කොහොමද? මෙයා ඉන්නේ මෙයා භ්‍රමණය කළාම එහෙනම් මෙයා ලියන්නේ කොහොමද දෙකලවල? Z ඍණ 1.2යි. ලියන්න. Z ඍණ 1.2යි සමානයි. Z ඍණ 1.2යි සමානයි. මෙයා ලියන්නේ කොහොමද? 6.3යි ඍණ 1.2යි. ලියගන්න. 6.3යි ඍණ 1.2යි. සමානයි. මොකද ලියන්නේ මේ කොනේ කීයද? 90යි. cos π බෙදීම දෙක දාගන්න. මොකද්ද? i sin π බෙදීම දෙක. මාක් කරගන්න. cos π බෙදීම දෙක දාන i sin π බෙදීම දෙක. මෙයා භ්‍රමණය කළාම මෙයා එන්නේ. මේක දෙකලවල ලියන්නේ. Z ඍණ 1.2යි. සමානයි. 6.3යි ඍණ 1.2යි. මෙයාගෙන් මෙයාට බලන ලියනවා. කෝණේ π බෙදීම දෙකෙන් cos π බෙදීම දෙක දාන i sin π බෙදීම දෙක. එහෙනම් ලියගන්න Z ඍණ 1.2යි. සමානයි. 6න් එකක් ගියාම 5යි. 3න් දෙකක් ගියාම 1යි. ඒ කියන්නේ i
cos pi බෙදීම දෙක කියන්නේ බිඳුවයි. i sin pi බෙදීම දෙක කියන්නේ 1යි. සුළු කරලා ලියන්න. පහයි i වර්ගය z සමානයි. මෙයා අනිත් පැත්තට ගියම ධන වෙනවා. 1 ධන 2යි. 1යි. i වර්ගය කියන්නේ නේද? ඍණ 1යි නේ. මෙයයි කැපෙනකොට 7යි i වර්ගය කියන්නේ ඍණ 1යි. එකතු කිරීම ධන 1යි. එහෙනම් කියදෙන්නේ 7යි බලන්න හරිද කියලා. හරිනේ? මේ කෝණය මේ 60 තිබ්බත් ඕක කරන්න පුළුවන් නේ. මේක සමචතුරස්‍රයක් වෙන්න මෙතන ගන්නවා z dash. කොහොමද z dash කරන්නේ? මේ ලක්ෂය වටා භ්‍රමණය කරන දෙද මෙයයි මේක වටා. එතකොට මෙයා මේ පැත්තට භ්‍රමණය කරොත් වාමාවර්තන, මෙයා මේ පැත්තට භ්‍රමණය කරොත් එහෙනම් මෙයා භ්‍රමණය කළාම නේද මෙයයි. එතකොට මේක සමචතුරස්‍රයක් විදිහට නැත්තම් තව කරක් තියෙනවා කොතනින්ද? මෙතනින් ගන්නත් පුළුවන් නේ. හැබැයි මෙයා මේ පැත්තට භ්‍රමණය කරන්නේ. වාමාවර්තනේ. අපි ඉස්සෙල්ලා මෙයාගේ ලියවෙන්නේ. හරි. එහෙනම් ඔන්න z dash. මෙන්න මෙයා වටා තමයි භ්‍රමණය කරන්නේ. මෙයා වටා තමයි භ්‍රමණය කරන්නේ. මේ පැත්තට ඊතලේ දාන්න. මේකෙන් දාන්න මේ පැත්තට ඊතලේ. හරි කෝණය අනුව ලියන්න බලන්න හරියට සම්බන්ධතාවය. එනම් බලන්න මෙන්න රේඛා දෙක. හරි මෙතන ලක්ෂය මෙතනින් දාන්න මේ පැත්ත දීතලේ. මෙයා මෙතෙන්ට දාන්න. මෙයා මේ පැත්තට කළොත් දක්ෂිනාවර්ත. මෙයා භ්‍රමණය කළාම තමයි මෙයා එන්නේ. මෙයා වාමාවර්ත කරනකොට මෙයා එන්නේ මේ පැත්තට කරොත් දක්ෂිනාවර්ත. එහෙනම් ලියන්න. මෙයා ලියන්නේ අපි z dash නේ z. z dash නේ z සමානයි. ලියා ගන්න. z dash නේ z සමානයි. මෙයා ලියන්නේ 1 ධන 2යි. ඍණ z. මෙයා ලියන්නේ 1 ධන 2යි. ඍණ z සමානයි. කෝණය cos pi බෙදීම 2 ධන. cos pi බෙදීම 2 ධන. i sin pi බෙදීම 2යි. අපි z ළඟේ හොයාගත්ත කීයද? 7යි i කියලා. එහෙනම් z dash වෙන 7යි i සමානයි. 1 ධන 2යි i. z ධන 7යි i. cos pi බෙදීම 2 කියන්නේ බිඳුවයි. i sin pi බෙදීම 2 කියන්නේ 1යි. එක ඍණ 5යි i. z dash ඍණ 7යි i. එකකින් වෙනවම i ඍණ 5යි i වර්ගය. මේ ඍණ 7යි අනිත් පැත්තට ගෙනිච්චම ධන 7යි.
i වර්ගය කියන්නේ කීයද? i වර්ගය ඍණ 1යි. එතකොට ධන 5යි. ධන 5යි. 8යි. හරිනේ? මේක බලා ගන්න ළමයි. මෙහෙම ලක්ෂයක් තෝරගන්න. ලක්ෂයක් තෝරගෙන මෙතෙන්ට යාගන්න. හැබැයි මේ දිගවල් සමාන වෙන්න ඕනේ. සමාන නොවුනොත් මේ හරියට එන්නේ ඊට පස්සේ ගන්න පුළුවන්. මේක සමජ තුනක් ඈ. එහෙනම් මෙයා කියන්නේ කොහොමද? මෙයාගෙන් මෙයාට කරලා. මෙයාගෙන් මෙයාට කරලා. එතකොට මෙයා සමානයි. මෙයා ලියනවා භ්‍රමණය කරනවා cos π විදිහකට එක ගන්න sin π විදිහකට. හරි මේක පාවිච්චි කරලා ලියන්න බලන්න සම්බන්ධ හරියට. එතකොට මේකනේ සංකීර්ණ සංඛ්‍යාව යකරන්න බලන්න මේක පාවිච්චි කරලා. ඔන්න මේක තව ක්‍රමයකින් ඉසෙට් ඩෑෂ් වෙන්න පුළුවන්. හරි. මෙන්න මේක ගත්තොත් ලක්ෂය. ඊතල දෙක දාන්න දෙපැත්තට මෙතන. මෙයා වාමාවර්තෝ කියන්නේ මේ පැත්තනේ. එහෙනම් මෙයා මේ පැත්තට හැරුවොත් තමයි මෙයා එන්නේ. මෙයා මේ පැත්තට ගන්නෑ. වාමාවර්තයට ගන්න. මෙයා ලැබෙන්නේ මෙයා වාමාවර්තව භ්‍රමණය කළාම. එහෙනම් මෙයා ලියන්නේ. මෙයා ලියන්නේ 1 ධන 2යි. ඍණ 6 ධන 3යි. 1 ධන 2යි ඍණ 6 ධන 3යි. ඒක සමානයි. මෙයා ලියන්නේ කොහොමද? ඉසේ ඩෑෂ් ඍණ 6 ධන 3යි. ඉසේ ඩෑෂ් ඍණ 6 ධන 3යි. සමානයි. ඔන්න මෙයා භ්‍රමණය කරනවා. මෙයා භ්‍රමණය කරනවා. cos π බෙදීම 2 ධනයි sin π බෙදීම 2. I sin π බෙදීම 2. එකෙන් 6ක් ගියාම ඍණ 5යි. යක්. මෙයා භ්‍රමණය කරනම මෙයා වෙන්නේ නේද? එහෙනම් මෙයා ලියනවා 1 ධන 2යි අඩු කිරීම 6 ධන 3යි කියලා සමානයි. ඉසෙට් ඩෑෂ් ඍණ 6 ධන 3යි. cos π බෙදීම 2 ධන I sin π බෙදීම 2. ඍණ 5යි. ඍණ 5යි. ඉසෙට් ඩෑෂ් ඍණ 6යි ඍණ 3යි. cos π බෙදීම 2 බිඳුවයි. I sin π බෙදීම 2 කියන්නේ 6යි. ඔන්න මේක ගුණ කරගන්න I වලින්. ඍණ 5 ඍණ ඉසෙට් ඩෑෂ් I ඍණ 6ක් I ඍණ 3ක් I වර්ගය. ඔබ සුළු කරලා ඉසෙට් ඩෑෂ් හොයන්න. බලන්න අරක වෙනවද කියලා. ඉසෙට් ඩෑෂ් ඉස්සෙල්ලා උත්තරේ වෙනවද කියලා. ඍණ 5 ඍණ I ඉසෙට් ඩෑෂ් I ඍණ 6ක් I මෙතන ධන 3යි කියලා I වර්ගය කියන්නේ ඍණ 1යි ධන 3. ඍණ 8යි ධන 5යි I ඉසෙට් ඩෑෂ් වතාව I මෙතන I වලින් බෙදලා දාන්න නැත්නම් I වලින් ගුණ කරගන්න. I වලින් ගුණ කරොත් ඍණ 8යි I ධන 5යි I වර්ගය දෙපැත්තම I වලින් ගුණ කරගන්න. ඒකට ඉසෙට් ඩෑෂ් I වර්ගය නැත්නම් I වලින් බෙදුවත් හරි. 5යි I වර්ගය. I වර්ගය කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ ඍණ 5යි. ඍණ 8යි I සමානයි. ඉසෙට් ඩෑෂ් වරක් ඍණ 1යි. ඔන්න ඍණ 1කින් ගුණ කරගන්න දෙපැත්තම. ඉසෙට් ඩෑෂ් එනවා 5 ධන 8යි. බලන්න ඉස්සෙල්ලා ඉවම මොකද ආවේ? එන කැමති දෙකින් හොයන්න. හරි. එහෙනම් අපි සංකීර්ණ සංඛ්‍යා ඉවර කරනවා. තව ගණන් ටිකක් අපි පස්සේ හදමු. ඔයගොල්ලෝ පාස් පේපර් ගණන් ටික හදන්න උත්සාහයක් කරන්න. හරි. එහෙනම් සියලු දෙනාම සුබ දවසක්.